ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ මම අද දවසේ ඔයාලාට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම හා සැපයුම පාඩම. හොඳයි අපි එහෙනම් පාඩමට යමු. මුලින්ම ඉල්ලුම පිළිබඳව ඉගෙන ගමු. ඉල්ලුම නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල වෙළඳපොළෙහි ඇති භාණ්ඩ හා සේවාවන් විවිධ මිල ගණන් යටතේ ඒ ප්‍රමාණයන්ගෙන් ඉල්ලුම් කරන තත්ත්වය තමයි ඉල්ලුම කියලා හඳුන්වන්නේ. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල වෙළඳපොළෙහි පවතින භාණ්ඩ හා සේවාවන් විවිධ මිල ගණන් යටතේ ඒ ප්‍රමාණයන්ගෙන් ඉල්ලුම් කරන තත්ත්වය ඉල්ලුම විදියට හඳුන්වනවා. හොඳයි. ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ අංග සම්පූර්ණ ඉල්ලුම හෙවත් සඵල ඉල්ලුම පිළිබඳව. ගුරුතුමා මේ වයිට් බෝඩ් එකේ නිර්මාණය කළ සඵල ඉල්ලුම. සඵල ඉල්ලුම කියන්නේ අංග සම්පූර්ණ ඉල්ලුමට. ආර්ථික විද්‍යාව තුල භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව සඵල ඉල්ලුම නිර්මාණය වෙන්න බලපානව ප්‍රධාන සාධක තුනක්. එක ක්‍රය ශක්තිය. එක මොකක්ද? ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය කියන්නේ භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් මිලදී ගැනීමට ඇති හැකියාව. දෙක උවමනාව. තුන සැලැස්ම එහෙම නැත්නම් සූදානම එහෙම නැත්නම් අනුබලය. ඒ අනුව දරුවනේ භාණ්ඩයකට සඵල ඉල්ලුමක් නිර්මාණය වෙන්නට බලපානව සාධක තුනක්. මොනවද? ක්‍රය ශක්තිය, උවමනාව, සැලැස්ම. අන්න ඒ විදියට දෙන ලද අවස්ථාවක භාණ්ඩයකට හෝ සේවාවකට අදාළව ක්‍රය ශක්තිය, උවමනාව, සැලැස්ම යන සාධක තුන එක්තැන්වීම තුලින් බිහිවන අංග සම්පූර්ණ ඉල්ලුමට අපි සඵල ඉල්ලුම කියලා හඳුන්වනවා. ඊළඟට අපි ඉගෙන ගමු දරුවනේ භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක. භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක. ගුරුතුමා පෙළගස්සලා තියෙනවා වයිට් බෝඩ් එකේ භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක. අපි බලමු. එක සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. ඒකට PX කියන PX capital P simple X සලකා භාණ්ඩයක ඉල්ලුමට බලපාන ප්‍රධානම සාධකය සලකා බලන භාණ්ඩයේ මිල. ඒකට PX කියන සංකේතය. දෙක සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල. එතනදී ඒකට PN කියන ඉංග්‍රීසි අක්ෂර සංකේතය. මෙතනදී දුවේ පුතේ සම්බන්ධිත භාණ්ඩවල මිල කිව්වහම ඒක කොටස් දෙකයි. එකක් සම්බන්ධිත ආදේශන භාණ්ඩවල මිල. දෙක සම්බන්ධිත අනුපූරක භාණ්ඩවල මිල. තුන පාරිභෝගික ආදායම. තුන පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම කියන සංකල්පයට කැපිටල් Y කියන ඉංග්‍රීසි අක්ෂර සංකේතය භාවිතා වෙනවා. හතර පාරිභෝගික අභිරුචිය. හතර පාරිභෝගික අභිරුචිය. ඒකට ටේස්ට් කැපිටල් T අකුර භාවිතා වෙනවා. ඊළඟට පාරිභෝගික සමපේක්ෂණ චේතනාව. පාරිභෝගික සමපේක්ෂණ චේතනාව. ඒකට EX කියන ඉංග්‍රීසි අක්ෂර සංකේතය භාවිතා වෙනවා.
දරුවනේ මේ පාරිභෝගිකයින්ගේ සමපේක්ෂණ චේතනාව කිව්වාම අදාළ භාණ්ඩය හා සම්බන්ධව අනාගතයේදී තීරණය විය හැකි මිල සහ අනාගතයේදී පාරිභෝගිකයින්ගේ ආදායම් වෙනස් විය හැකි ආකාරය කියන කොටස් දෙකම මේකට අයිති වෙනවා. මොනවද? අදාළ භාණ්ඩයේ අනාගත මිල වෙනස් විය හැකි ආකාරය සහ පාරිභෝගිකයින්ගේ අනාගත ආදායම් වෙනස් විය හැකි ආකාරය. ඊළඟ පොයින්ට් එක පාරිභෝගිකයින් සංඛ්‍යාව. මොකද්ද? පාරිභෝගිකයින් සංඛ්‍යාව. එතනදී n කියන අක්ෂර සංකේතය. ඊළඟට අනෙකුත් සාධක o කියන සංකේතය. ආදරණීය දරුවනේ ඒ අනුව බලන්න පුතාලා වයිට් බෝඩ් එක දිහා භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක. 1 සලකා බලන භාණ්ඩයේ මිල px. 2 සම්බන්ධිත භාණ්ඩ මිල. 3 පාරිභෝගික ආදායම. 4 පාරිභෝගික අභිරුචිය. 5 පාරිභෝගික සමපේක්ෂණ චේතනාව. 6 පාරිභෝගිකයින් සංඛ්‍යාව. 7 අනිකුත් සාධක. ආදරණීය දරුවනේ නැවත වයිට් බෝඩ් එක පොඩ්ඩක් පස්සේ කළා. මම ඔයාලට කියන්නම් භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක. 1 සලකා බලන භාණ්ඩයේ මිල px. 2 සම්බන්ධිත භාණ්ඩවල මිල pn. 3 පාරිභෝගික ආදායම. 4 පාරිභෝගික ආදායමට y අක්ෂරය. පාරිභෝගික අභිරුචිය 4. ඊළඟට පාරිභෝගිකයින්ගේ සමපේක්ෂණ චේතනාව ex. පාරිභෝගිකයින් සංඛ්‍යාව. ඊළඟට අනිකුත් සාධක. ආදරණීය දුවේ පුතේ මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක මා නැවත වරක් කෙටියෙන් කියන්නම්. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික අභිරුචිය, පාරිභෝගිකයින්ගේ සමපේක්ෂණ චේතනාව, පාරිභෝගිකයින් සංඛ්‍යාව අනිකුත් සාධක. එපමණයි. ඊළඟට මාතෘකා අංක 3 ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතිය. සමහරින්න ඉල්ලුම් ශ්‍රිතය. මේ තියෙන්නේ අංක 3 ඉල්ලුම් ශ්‍රිතය. ඉල්ලුම් ශ්‍රිතය. බලන්න මේ ඉල්ලුම් ශ්‍රිතය නිර්මාණය වෙච්ච ආකාරය. QDX සමානයි F. සංගල වරහන් ඇතුලේ PX PN Y T EX NO. ඉල්ලුම් ශ්‍රිතය අංක 3 මාතෘකාව ඉල්ලුම් ශ්‍රිතය කොහොමද ඒක හැදිලා තියෙන්නේ? QDX සමානයි F PX PN Y T EX NO. දරුවනේ මෙතන මේ QDX කියන්නේ quantity of demand. quantity of demand. ඒ කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම තමයි quantity of demand කියලා කියන්නේ. ඊට මේ තියෙන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. QDX කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. මේ තියෙන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. එතකොට ඉල්ලුම් ශ්‍රිතය අපි නිර්වචනය කරන්නේ කොහොමද? කොහොමද අපි ඉල්ලුම් ශ්‍රිතය නිර්වචනය කරන්නේ? නිශ්චිත කාල පරිච්ඡේදය තුල. නිශ්චිත කාල පරිච්ඡේදය තුල වෙළඳපොළෙහි තෝරාගත් භාණ්ඩය හෝ සේවාවට අදාළ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩය හෝ සේවාවට අදාළ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ
එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධය අඩංගු ශ්‍රිතය තමයි ඉල්ලුම් ශ්‍රිතය. මොකද්ද? දෙන ලද නිශ්චිත අවස්ථාව තුළ තෝරාගත් භාණ්ඩය හෝ සේවාව සම්බන්ධ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු ශ්‍රිතය තමයි ඉල්ලුම් ශ්‍රිතය. මේ තියෙන්නේ ඉල්ලුම් ශ්‍රිතය. කොහොමද? QDX සමානයි F PX PN Y TEXNO. මෙතන QDX කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. F කියන්නේ මේ ස්වායත්ත විචල්්‍ය තමයි පුතේ මෙන්න මේ ටික. ආදරණීය දුවේ පුතේ ස්වායත්ත විචල්්‍ය තමයි මෙන්න මේ අදාළ භාණ්ඩයේ වෙළඳපොළ ඉල්ලුමට බලපාන සාධක. පරායත්ත විචල්්‍ය තමයි QDX එවත් අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. එතකොට මෙම ස්වායත්ත විචල්‍යයි මේ පරායත්ත විචල්‍යයි සම්බන්ධ කරන්නේ F. එනු Fට කියනවා අපි ශ්‍රිතාත්මක සම්බන්ධතාව. මොකද්ද? ශ්‍රිතාත්මක සම්බන්ධතාව. ඊළඟට PX කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. PX කියන්නේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. PN කියන්නේ සම්බන්ධිත භාණ්ඩ මිල. Y කියන්නේ පාරිභෝගික ආදායම. T කියන්නේ පාරිභෝගික අභිරුචිය. EX කියන්නේ පාරිභෝගික සමපේක්ෂණ චේතනාව. N කියන්නේ පාරිභෝගික සංඛ්‍යාව. O කියන්නේ අනිකුත් සාධක. අන්න ඒ විදියට ඉල්ලුම් ශ්‍රිතය අපි ඉගෙන ගත්තා. නැවතවර වයිට් බෝඩ් එක පැත්තකට දාලා අපි ඉල්ලුම් ශ්‍රිතය කියන මාතෘකාව කෙටියෙන් ඉගෙන ගමු. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩය හෝ සේවාවට අදාළ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ වෙළඳපොළ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු ශ්‍රිතය තමයි ඉල්ලුම් ශ්‍රිතය. එපමණයි. ඊළඟ අපි මාතෘකාවේ අංක 4 ඉල්ලුම් න්‍යාය. මේ තියෙන්නේ ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය අපි බලමු. මේ ඉල්ලුම් න්‍යායේ QDX කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. මොකද්ද QDX කියන්නේ? quantity of demand. ඒ කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. PX PN Y TEXNO. එතකොට මේ තියෙන්නේ මොකද්ද පුතේ ඉල්ලුම් න්‍යාය තුල? අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. මේ තියෙන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. එතකොට අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධය අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. නැවතත් QDX කියන්නේ අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. මේ තියෙන්නේ අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. එතකොට ඉල්ලුම් න්‍යාය කියන්නේ මොකද්ද? නිශ්චිත කාල පරිච්ඡේදය තුල එහෙම නැත්නම් නිශ්චිත අවස්ථාව තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. නිශ්චිත අවස්ථාව තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු
න්‍යාය අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. මෙතන දුවේ පුතේ ඉල්ලුම් න්‍යාය තුල QDX හෙවත් සමස්ත වෙළඳපොළ ඉල්ලුම කියන්නේ මොකද්ද? පරායත්ත විචල්්‍ය. QDX කියන්නේ පරායත්ත විචල්්‍ය. මේ ඉල්ලුමට බලපාන මෙන්න මේ සාධක ටික තමයි ස්වායත්ත විචල්්‍ය. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික අභිරුචිය, පාරිභෝගික සමපේක්ෂණ චේතනාව, පාරිභෝගිකයින් සංඛ්‍යාව අනිකුත් සාධක. ඉල්ලුම් න්‍යාය තුල ඒ ඉල්ලුමට බලපාන සාධකවලට ස්වායත්ත විචල්්‍ය කියලා හඳුන්වනවා. එතකොට මේක පරායත්ත විචල්්‍ය, මේක ස්වායත්ත විචල්්‍ය. F කියන්නේ ශ්‍රිතාත්මක සම්බන්ධතාව. එතකොට පුතේ ඉල්ලුම් න්‍යාය කියන්නේ මොකද්ද? වයිට් බෝඩ් එකෙන් අපි ඉගෙන ගමු ආයෙ පාරක්. ඉල්ලුම් න්‍යාය නිශ්චිත කාල පරිච්ඡේදය තුල වෙළඳපොලේ තෝරාගත් භාණ්ඩය හෝ සේවාවට අදාළ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. මම වයිට් බෝඩ් එක නොබලා පැහැදිලි කරනවා ඔයාලා වෙනුවෙන්. ඉල්ලුම් න්‍යාය නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. මං හිතලා තේරුණා කියලා. මෙතන පුතේ හොඳට මතක තියාගන්න ඉල්ලුම් න්‍යාය කියන්නේ ඊටාම පුළුල් සංකල්පයක් බව. ඉල්ලුම් න්‍යාය කියන්නේ ඊටාම පුළුල් සංකල්පයක් බව මතකයේ තබා ගන්න. ඒකට හේතුව තමයි ඉල්ලුම් න්‍යාය පුළුල් සංකල්පයක් වෙන්න බලපාන හේතුව තමයි අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන එක් සාධක වෙන වෙනමත් ඒ වගේම අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක පොදුවේ ගත්තාම එම ඉල්ලුමට බලපාන සාධක වෙනස් වීමත් එක්ක එම භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඉල්ලුම් න්‍යායෙන් මනවින් පැහැදිලි කරනවා. එපමණයි. නැවත වරක් කෙටියෙන් කියන්නම් කාට හරි ළමයෙකුට අපැහැදිලි තැනක් තියෙනවා නම් ඉල්ලුම් න්‍යාය මෙන්න මේ විදියට. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය කියන්නේ දරුවනේ ඊටාම පුළුල් සංකල්පයක්. ඒකට හේතුව මොකද්ද? නිශ්චිත අවස්ථාව තුල අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වෙනස් වුණාම එම භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඉල්ලුම් න්‍යායෙන් මනවින් පැහැදිලි කරනවා. එපමණයි. ඊළඟ මාතෘකාව පුතේ ඉල්ලුම් නීතිය. මොකද්ද ඊළඟ මාතෘකාව? ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතිය. අපි ඉගෙන ගමු. අපි ඉස්සෙල්ලා වයිට් බෝඩ් එකෙන් පොඩි දලාදහසක් ලබාගෙන පස්සේ නිර්වචනයට යමු. ඉල්ලුම් නීතිය පුතේ හැදිලා තියෙන්නේ උපකල්පනයක් මත ඉඳගෙන. මොකක්ද? උපකල්පනයක් මත ඉඳගෙන. ඒ වගේම විග්‍රහයකුත් තියෙනවා. අපි බලමු උපකල්පනය මොකක්ද කියලා ඉල්ලුම් නීතිය.
මේ තියෙන්නේ නිශ්චිත කාල පරිච්ඡේදය තුල අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල, ඒ කියන්නේ PX කියන සාධකයේ විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැර එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන අනෙක් සියලුම සාධක ස්ථාවර බව. ඒක තමයි උපකල්පනය. මොකද්ද පුතේ ඉල්ලුම් නීතියට අදාළ උපකල්පනය? අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල විතරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැර එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන අනෙක් සියලුම සාධක ස්ථාවර බව. ඊළඟට විග්‍රහය. මේ ඩෙල්ටා PX කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ ඇති වූ වෙනස. ඩෙල්ටා PX කියන්නේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිලේ ඇති වෙච්ච වෙනස. ඩෙල්ටා QDX කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ඇති වෙච්ච වෙනස. මෙතන බලන්න සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණොත් ප්‍රතිලෝමව සලකා බලන භාණ්ඩයේ වෙත කරන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණොත් ප්‍රතිලෝමව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ ඊතල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට යන තත්ත්වයෙන් අපිට කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. ඊළඟට සලකා බලන භාණ්ඩයේ මිල අඩු වුණාම එම භාණ්ඩයේ වෙත කරන ඉල්ලුම් ප්‍රමාණය ප්‍රතිලෝමව වැඩි වෙලා තියෙනවා. එතකොට මේ විග්‍රහයෙන් මොකක්ද අපිට කියන්නේ? මොකක්ද විග්‍රහය කියන පොයින්ට් එකෙන් අපට දෙන අර්ථය? ඒක තමයි මෙන්න මේක. සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයක් අතර ප්‍රතිලෝම හෙවත් ඍණ සම්බන්ධයක් ඇති බව. ඉතින් පුතේ එම தত্ত্বය අඩංගු නීතිය තමයි ඉල්ලුම් නීතිය. එම தত্ত্বය අඩංගු නීතිය මොකද්ද පුතේ? ඉල්ලුම් නීතිය. එතන පුතාලා දැන් දැක්කා ඉල්ලුම් නීතිය බිහි වෙන්න බලපාන උපකල්පනය. මොකද්ද? අදාළ භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල ජන සාධකය පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ හැර එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන අනෙක් සියලුම සාධක ස්ථාවරයි. ඒක තමයි උපකල්පනය. ඒ උපකල්පනය මත ඉඳගෙන සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයක් අතර ප්‍රතිලෝම එවත් ඍණ සම්බන්ධයක් ඇති බව විග්‍රහ කරන නීතිය තමයි ඉල්ලුම් නීතිය. මම හිතනවා ඉල්ලුම් නීතිය කියන ඒ කොටස ඔයාලට තේරුණා කියලා. එහෙම නේද? අපි නැවත ඉගෙන ගමු ඉල්ලුම් නීතිය. උපකල්පනය. මොකද්ද ඉල්ලුම් නීතිය උපකල්පනය? දෙන ලද අවස්ථාව තුල තෝරාගත් භාණ්ඩයේ ඉල්ලුමට වෙළඳපොළ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙක් සියලුම සාධක ස්ථාවරව තියෙද්දී දෙන ලද අවස්ථාව තුල තෝරාගත් භාණ්ඩයේ වෙළඳපොළ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙක් සියලුම සාධක ස්ථාවරව තියෙද්දී. හරිද? සලකා බලන භාණ්ඩයේ මිලත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයක් අතර ඇති ඍණ එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාව අඩංගු නීතිය තමයි ඉල්ලුම් නීතිය. The demand of law. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙම white board එකේ මේ මම නිර්මාණය කරපු පත්‍රිකාවෙන් සුදු පත්‍රිකාවෙන් ඔයාලට මම අද දවසේ පැහැදිලි කළා සඵල ඉල්ලුම භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක ඉල්ලුම් සිතය ඉල්ලුම් න්‍යාය ඉල්ලුම් නීතිය. මම නැවතත් මේ කොටස නිමයි. නමුත් ඔයාලාගේ අධ්‍යයන පහසුව වෙනුවෙන් කෙටි සාරාංශයක් මම ඔයාලට දෙන්නම්. ඔයාලා මගේ මේ YouTube channel එක රස විඳින ගමන් ඔයාලා මේ කියන දේවල් ලියනවා නම්
පොතක ලියනවා නම් ඔයාලට ඒක පාඩම් කරත් කමක් නැහැ. අපි නම් නැවත කෙටියෙන් තව විනාඩි 5ක් විතර වගේ සුළු කාලයක් ගන්නවා මම ඔයාලට මේක පැහැදිලි කරන්න. අපි සාරාංශයට යමු. ඉල්ලුම නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල වෙළඳපොළෙහි ඇති භාණ්ඩ හා සේවා විවිධ මිල ගණන් යටතේ ඉල්ලුම් කරන తත්වය තමයි ඉල්ලුම. ආර්ථික විද්‍යාවේදී අපි ඉගෙන ගන්නේ සඵල ඉල්ලුම පිළිබඳව. සඵල ඉල්ලුම බිහි වෙන්න බලපානව සාධක තුනක්. ක්‍රය ශක්තිය, උවමනාව, සැලැස්ම. ඊළඟ දෙවෙනි මාතෘකාව භාණ්ඩයක ඉල්ලුමට බලපාන සාධක මොනවද? සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික අභිරුචිය, පාරිභෝගික සමපේක්ෂණ චේතනාව, පාරිභෝගිකයින් සංඛ්‍යාව, අනෙකුත් සාධක. ඊළඟට ඉල්ලුම් සිතය. මේ තියෙන නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධය අඩංගු ශ්‍රිතය තමයි ඉල්ලුම් ශ්‍රිතය. ඊළඟට ඉල්ලුම් න්‍යාය. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම සහ එම භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සියලුම සාධක අතර ඇති අන්තර් සම්බන්ධතාව අඩංගු න්‍යාය තමයි ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය ඊටාම පුළුල් සංකල්පයක්. ඒකට හේතුව අදාළ නිශ්චිත කාල පරිච්ඡේදය තුල අදාළ භාණ්ඩයේ වෙළඳපොළ ඉල්ලුමට බලපාන සාධක වෙනස් වුණාම ඒ මගින් අදාළ භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ඉල්ලුම් න්‍යායෙන් ඉතා පුළුල් ලෙස විග්‍රහ කර තිබීම. ඊළඟ අංක 5 මාතෘකාව ඉල්ලුම් නීතිය. ඉල්ලුම් නීතිය උපකල්පනය සහ විග්‍රහය මත පදනම් වෙනවා. අපි ඒක මෙහෙම ඉගෙන ගමු. නිශ්චිත කාල ඉල්ලුම් නීතිය. නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ සමස්ත වෙළඳපොළ ඉල්ලුමට බලපාන සාධක වලින් නිශ්චිත කාල පරිච්ඡේදය තුල තෝරාගත් භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙක් සියලුම සාධක ස්ථාවරව තියෙද්දී දෙලන අවස්ථාව තුල තෝරාගත් භාණ්ඩයේ ඉල්ලුමට බලපාන සාධක වලින් සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිත් සියලුම සාධක ස්ථාවරව තියෙද්දී සලකා බලන භාණ්ඩයේ මිලයි සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි අතර ඇති ඍණ එහෙම නැත්නම් ප්‍රතිලෝම සම්බන්ධතාව අඩංගු නීතිය තමයි ඉල්ලුම් නීතිය. හොඳයි දුවේ පුතේ, මම උත්සාහ කරනවා විනාඩි 25ක් පැය භාගයුත් අතර කොටසකින් ඒකකයක් නිමාවට පත් කරන්න. මම හිතන්නේ අද දවසේ ඔයාලා ඉල්ලුම කියන සංකල්පය පිළිබඳව ප්‍රයෝජනවත් යමක් ඉගෙන ගත්තා කියලා. ඔයාලා මගේ මේ YouTube channel එකේ ආර්ථික විද්‍යා පාඩම් මාලාවේ දෙවන ඒකකය තමයි ඉල්ලුම හා සැපයුම. ඒකේ ඉල්ලුම කියන ඒකකය විනාඩි 25 හෝ පැය භාගයක කොටස බැගින් සමස්ත ඒ ඉල්ලුම සැපයුම කියන පාඩම ක්‍රමිකව නිමාවට පත් කරන්න තමයි මට උවමනාව තියෙන්නේ. ඔයාලා මාත් එක්ක දිගටම රැඳෙන්න. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.